දැන් අපි හැමෝම දන්නවා ආහාරය කියන්නේ මොකක්ද කියන එක. ආහාරයෙන් අපිට හම්බෙන්නේ ප්‍රධාන වශයෙන් මේ ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, මේද, khනිජ ලවණ සහ විටමින් කියන ඒවා. ඒවා අපේ මේ ශරීරයේ ක්‍රියාවලියට ඉතාම වැදගත්. හැබැයි අපි බලමු ආහාරයක් කොහොමද ක්‍රියාකාරී ආහාරයක් වෙන්නේ කියන එක. මේ ආහාරයක් ක්‍රියාකාරී ආහාරයක් වෙන්නේ මේ කියන ප්‍රධාන සංඝටක වලට අමතරව ඒ ආහාරවල තියෙනවා වෙනත් රසායනික සංයෝග. ඒ සංයෝග වලට පුළුවන් අපේ මේ පෝෂණ සහ සෞඛ්‍ය තත්ත්වයන් වැඩි දියුණු කරන්න. අනේ ඒ විදිය ආහාරයක වෙනත් රසායනික සංයෝග තියෙනවා නම් මේ ප්‍රධාන සංඝටක වලට අමතරව ඒ සංයෝග වලට පුළුවන් නම් අපේ පෝෂණ සහ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරන්න. අනේ ඒ විදිය ආහාර වලට කියනවා අපි ක්‍රියාකාරී ආහාර කියලා. එතකොට දැන් අපි හැමදාම උදේට දවසට 5-6 සැරයක් තේ බොනවා. දැන් තේ කියන්නේ ඒ විදිය විශාල වශයෙන් මේ විදිය ක්‍රියාකාරී සංඝටක අඩංගු පානයක්. ඒ වගේම තමයි මම දැන් ඉස්සරහට කතා කරන්නේ මේ හාන්ඩල් නියුට් කියන්නේ අන්නේ විදිහට විශාල වශයෙන් මේ ක්‍රියාකාරී සංඝටක අඩංගු ඉතාම හොඳ අපිට ආහාරයක් විදිහට ගන්න පුළුවන් එකක්. එතකොට දැන් මේ ක්‍රියාකාරී ආහාර පිළිබඳව ලෝකේ ඉතාම වැඩි අවධානයක් තියෙනවා. මේ විදිහ ආහාර ඉතාම මිලෙනුත් වැඩි. ඒකට හේතුව තමයි මේ ශීඝ්‍රයෙන් ඉහළ යන බෝනෝන රෝගී තත්ත්වය. දැන් මේ බෝනෝන රෝග අතර මේ දියවැඩියාව, පිළිකා රෝග, ඉදුමුම් රෝග, අධික උදර පීඩනය සහ හෘදයාබාධ කියන ඒවා ප්‍රධාන වෙනවා. එතකොට මේ ක්‍රියාකාරී ආහාරයකට පුළුවන් නම් මේ රෝග ඇති වෙන්න කලින් පාලනය සහ මැඩ පැවැත්වීම කියන දෙකම කරන්න අන්න ඒ විදිහේවා ඉතාම වැදගත්. දැන් ලංකාව ගත්තාම මේ බෝනෝන රෝග ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ඒතකොට 2002 ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව ශීඝ්‍රයෙන් ඉහළ යන බෝනෝන රෝග වලට ප්‍රධාන හේතුව විදිහට ඒගොල්ලෝ දක්වන්නේ මේ පාරම්පරික ආහාර රටාවෙන් ඉවත් වීම. ඒකින්ද ඒ වාර්තාවේ අන්තිමට කියන්නේ මේ පෝෂණ ගුණයෙන් අනුන ක්‍රියාකාරී ආහාර අනුභව කිරීම මේ රෝග තත්ත්වයන් පාලනය සහ මැඩ පැවැත්වීමට උපකාරී වෙනවා කියන එක. එතකොට දැන් අපේ ප්‍රධාන ආහාරය විදිහටවත් වෙන ආහාර වගේ නෙවෙයි අපි ගොඩක් වැඩි ප්‍රමාණයක් කියන්නේ දවසකට කනවා. එතකොට ඒක ක්‍රියාකාරී ආහාරයක් වුණොත් ඉතා පහසුවෙන් ඒක වාහකයක් විදිහට යොදා ගන්න පුළුවන් මේ බෝනෝන රෝග පාලනය සහ මැඩ පැවැත්වීම. ඒක තමයි වැදගත්. මේක අපේ ප්‍රධාන ආහාරය. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ක්‍රියාකාරී සංඝටක අඩංගු මේ විදිය සහල් ප්‍රභේද හඳුනා ගැනීම. එතකොට අපි ලංකාවේ මේ නව වැඩි දියුණු කරපු සහල් වර්ග අඳුන්වලා දෙන්න කලින් අපේ පාරම්පරික සහල් වර්ග ඉතා විශාල ප්‍රමාණයක් තිබ්බා කියලා සාක්ෂි කියලා. දැන් මම ටිකක් කතා කරන්න කැමති මේ පාරම්පරික දැනුම සම්බන්ධව මේ ඖෂධීය ගුණ පිළිබඳව මේ සහල් වල. දැන් සමහර සහල් ප්‍රභේද රට තුල වැඩියෙන් වගා කරා මේ විදිහට ගොඩාක් තිබ්බා. සමහර සහල් ප්‍රභේද රට තුල වැඩියෙන් වගා කරා මිනිස්සු ගන්නවා. ඒ වගේ මේ විශේෂම මේ පෝෂණ ගුණ සම්බන්ධව මේ පාරම්පරික දැනුම තිබ්බ කරුණු හින්දා. ඒකට මේ මාවි කියන එක දියවැඩියාව මලබද්ධ ස්ථූලතාව පාලනයට සුදුසුයි කාය ශක්තිය වඩවනවා කියලා තියෙනවා. සුවදැල් කියන ප්‍රභේදය ශරීර වර්ධනයට සුදුසුයි දියවැඩියාව පාලනයට සුදුසුයි කියලා තියෙනවා. දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඇග්‍රිකල්චර් මහාචාර්යවරයෙක් වෙන ආචාර්ය සරත් බණ්ඩාර මහත්මයා පෙන්නලා තියෙනවා මේ සුවදැල් කියන්නේ අඩු ග්ලයිසීමික් දර්ශකයක් කියන හාලක් කියලා. ඇත්තටම අඩු ග්ලයිසීමික් දර්ශකයක් කියන මේ සහල් ප්‍රභේද දියවැඩියාව පාලනයට සුදුසුයි. දැන් මේ කළු පීනට කියන ඒවා කාය ශක්තිය වඩනවා, ශරීරගත විෂමත්වය කරනවා. දැන් පොක්කාලි කියන සහල් ප්‍රභේදයේ දියවැඩියාව පාලනයට සුදුසුයි, ස්නායු රෝග සහ සමේ රෝග සඳහා සුදුසුයි කියලා තියෙනවා. දහනල කියන ප්‍රභේදයේ වකුගඩු පිළිකා රෝග පාලනයට සුදුසුයි. මේ විදිහට සහල් ප්‍රභේද සම්බන්ධව විවිධ වූ පාරම්පරික දැනුමේ තියෙනවා මේ රෝගය සඳහා මේ සහල් වර්ගය භාවිත කරන්න පුළුවන් කියන එක. එතකොට අපි විද්‍යාඥයන් විදිහට මේ සහල් ප්‍රභේදයේ මේකට හොඳයිද කියන එක විද්‍යාත්මකව හදන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි කියනවා නම් පච්ච පෙරුමාල් කියන සහල් ප්‍රභේදය දියවැඩියාවට හොඳයි කියලා. දැන් දියවැඩියාවේදී වෙන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට වැඩි වෙනකොට වෙනත් අතුරු ආබාධ ගොඩාක් වෙනකොට අපි දැනගන්න ඕනේ දියවැඩියාවට දෙන බෙහෙත් ගත්තාම එක mode of actions කියන එක විදිහට ඒවා වැඩ කරන්නේ. ඒකට අපි දැනගන්න ඕනේ මේක කොයි විදිහටද වැඩ කරන්නේ දියවැඩියාව පාලනයට සුදුසුයි. හැබැයි බෙහෙතක් එහෙම හදාගෙනකොට අපි ඊටාම නිවැරදිව දැනගන්න ඕනේ මේක මෙන්න මේ හින්දා තමයි වෙන්නේ කියන එක අපි විද්‍යාඥයෝ විදිහට ඒක කොහොමද වෙන්නේ කියන එකත් දැනගන්න ඕනේ.
එතකොට කාර්මික තාක්ෂණික ආයතනය දැන් මම වැඩිම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ආයතනය ලංකාවේ ප්‍රධාන පරීක්ෂණ ආයතනයක් විදිහට මේ සහල් ප්‍රභේදවල මේ පෝෂණ සහ ඖෂධීය ගුණ පිළිබඳව සිදු කළ පරීක්ෂණ සම්බන්ධයෙන්. එතකොට අපි මෙන්න මේ මාතෘකාව ඔස්සේ තමයි පරීක්ෂණ සිදු කළේ. දියවැඩියාව සම්බන්ධව, පිළිකා රෝග සම්බන්ධව, ඉදිමුණු රෝග සම්බන්ධව, ප්‍රතිවක්ෂීකාරක ගුණ සම්බන්ධව, මේ යකඩ සුලභතාවය, භෞතික රසායනික සහ ඉන්ද්‍රිය ගෝචර ගුණාංග. ඒ කියන්නේ දැන් අපි කියනවා මේ හාල මේ දියවැඩියාවට හොඳයි, පිළිකා වලට හොඳයි, ඉදිමුණු රෝග වලට හොඳයි. හැබැයි මිනිස්සු ඒ කොච්චර හොද වුණත් ඒවා කනකොට රස නැත්තම් සමහර මිනිස්සු කියන්නේ ඔය කොච්චර කිව්වත් කන්න අමාරුයි කියලා. එතකොට දැන් හාල් ගත්තහම ලෝක වෙළඳ පොලේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ මේ භෞතික රසායනික ගුණත් හොඳ වුණා, ඉන්ද්‍රිය ගෝචර ගුණාංගත් හොඳ වුණා. එතකොට අපිට කියන්න පුළුවන් නම් මේ හාලේ භෞතික රසායනික සහ ඉන්ද්‍රිය ගෝචර ගුණාංගත් හොඳයි. ඒ වගේ මේ හාල මේ බොනවර රෝග වලට යොදා ගන්න කාලෙට යොදා ගන්න පුළුවන් කියලා. එතකොට ඒ හාලට ඉතාම වැඩි වටිනාකමක් තියෙනවා. එතකොට අපි අනේ විදිහට විද්‍යාත්මක පරීක්ෂණ තමයි සිදු කළේ. එතකොට මේ අපි අධ්‍යයනයට ගත්ත සහල් ප්‍රභේද වලට පේන නැති මේ බට පොළල්ලු හෙත්ති නැති තහන්න දේවරද්දිරි පීගොඩ හීනටි ගෝල බාරු හේරත් බාරට කහටි ඔක්කොම මේ ඇත්තටම මේ වර්ණ රතු පාට සහල් මේ වලින් පේන විදිහේ රතු පාටේ එක එක තීව්‍රතා තියෙනවා. දැන් මේ මෙතන තියෙන ඒ අධ්‍යයනයට ගත්ත සහල් ප්‍රභේද ඇත්තටම මේ පාරම්පරික සහල් සුදු සහල් අද සාමාන්‍ය රතු සහල්ලට වර්ණක තියෙන සහල්ලට සාපේක්ෂව සුදු සහල් වලින් අපිට තියෙන්නේ මේ කට්ට මංජල් රතර සහ මේ සූදුරු සම්ප කියන ඒවා. ඉතින් ඔක්කොම මේ වර්ණක තියෙන සහල්. මේ වර්ණක තියෙන ඒවට තමයි ලෝකයේ වැඩි අවධානයක් තියෙන්නේ. මේ වර්ණක තියෙනකොට තමයි මේ පෝෂණ සහ ඖෂධීය ගුණාංග වැඩි කියන එකක් වාර්තා වෙන්නේ. එතකොට දැන් මම මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දියවැඩියාව සම්බන්ධව. දියවැඩියාව කියන්නේ දැන් ලෝකයේ ඉතා සීක්‍රයෙන් වැඩි වෙන රෝගයක්. එතකොට 2000 වර්ෂයේදී විතර මිලියන 170 ගණනක් දියවැඩියා රෝගීන් හිටියේ. හැබැයි 2030 වෙනකොට ඒක මිලියන 370ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ. දැන් අපි ලංකාව දිහා බැලුවොත් ලංකාවේ ඉතා සීක්‍රයෙන් මේක වැඩි වෙනවා. දැන් ලංකාවේ මුළු ජනගහනයෙන් 10%ක විතර දියවැඩියාව තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මුළු ඔක්කොම වයස් කාණ්ඩ සැලකුවාම. හැබැයි දියවැඩියාව ඉදිරියට ඇතිරීමේ නැඹුරුතාවය ඊටත් වැඩි. ඒක 115.5. ඒ කියන්නේ දැන් අපි දියවැඩියා රෝගියෙක් වෛද්‍යවරයෙක් ළඟට ගිහම විවිධ වූ පරීක්ෂණ කරන්නේ. උදාහරණයකට දැන් අපි රුධිරයේ සීනි සාන්ද්‍රණය වයින් කිව්වොත් එහෙම ඒක තියෙනවා ගාණක් තියෙනවා. ඒ රෝගියා දියවැඩියාව නැහැ කියන්නේ. දැන් 120යි මිලිග්‍රෑම් per deciliter වලට වැඩි නම් සාමාන්‍ය දියවැඩියාව කියලා කියන්නේ. හැබැයි ඒ ඊට වැඩි නම් හැබැයි ඒ කිට්ටුවෙම තාම දියවැඩියාව නැහැ. හැබැයි ඉදිරියට ඇති වෙන්නේ තාම වැඩි ගැඹුරුතාවක් තියෙන ජනතාව ගොඩක් වැඩි. ඒක තමයි 115.5. හැබැයි ඒ විදිහ කට්ටිය අපිට මේ ආහාරයෙන් ඉතාම හොඳට පාලනය කරන්න පුළුවන්. ඒක දැන් ඔයගලන්ට පේනවා මේ දෙකම දියවැඩියාව සහ දියවැඩියාව ඉදිරියට ඇතිවීමේ නැඹුරුතාව කියන දෙකම ගත්තාම ලංකාවේ 125කට පිට වෙන්නේ එක්ක දියවැඩියාව ඉදිරියට ඇතිවීමේ නැඹුරුතාවක් තියෙනවා. ඒකට මේක ඉතාම ලොකු ප්‍රතිශතයක්. දැන් නගර බඩ ගත්තාම ගම් බඩ වගේ ඒක දෙගුණයක් විතර. ඒක තමයි මේ අපිට ආහාර වලින් මේක පාලනය ඉතාම වැදගත් වෙන්නේ. දැන් දියවැඩියා රෝගයේදී වෙන්නේ රුධිරයේ සීනි සාන්ද්‍රණය වැඩි වෙන එක. හැබැයි වැඩි වුණා කියන එකට වැඩිම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ මේ ආශ්‍රිත අතුරුවාව. මේ රුධිරයේ සීනි සාන්ද්‍රණය වැඩි වෙනකොට ඇඟේ ඇතුලේ ගොඩ ප්‍රතික්‍රියා සිදු වෙනවා. එතකොට මේ ඇස් පේන්නේ නැති වෙනවා. ගොඩාක් සක්‍රීය ඉන්ද්‍රියන් අක්‍රීය වෙන්න පටන් ගන්නවා. වකුගඩු ආශ්‍රිත ආබාධ ඉක්මනට වයසට යනවා. තුවාලයක් හැදෙනවා ඉක්මනට හොද වෙන්නේ. අධික රුධිර පීඩනය, හෘද රෝග නිතරම හැදෙනවා. ඊට අමතරව මේ ස්නායු රෝග කියන ඒවාට මේක හේතු වෙනවා. දැන් දියවැඩියාව සම්බන්ධව සිදු කළ පරීක්ෂණ ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේවා සම්බන්ධව තමයි අපි පරීක්ෂණ සිදු කරේ. මේ ඇල්ෆා ඇමයිලේස් කියන එන්සයිම් වල ක්‍රියාකාරීත්වය, ප්‍රෝටීන් ග්ලයිකේෂන් ප්‍රතික්‍රියා, ඒ ප්‍රතික්‍රියා ප්‍රත්‍යාවර්ත කරන්න පුළුවන්ද කියන එක, ග්ලයිසීමික් දර්ශකය, කොලින් එස්ටරේස් කියන එන්සයිම් වල ක්‍රියාකාරීත්වය සහ මේ මීයන්ට නිස්සාරණ ලබා දී සිදු කළ පරීක්ෂණ සම්බන්ධව. දැන් මම මේ එක එකක් පිළිබඳව පුළුල්ල කතා කරනවා. දැන් මම ඉතා සරලව තමයි කියන්නේ. දැන් අපි අපේ ආහාරවල වැඩිම තියෙන කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ අපේ දෛනික ශක්තිය අවශ්‍යතාවය සාමාන්‍ය වැඩි ගියකට කිලෝ කැලරි 2000ක් විතර වෙනවා. ඒකෙන් අපි 150ක් 60ක් විතරම ගන්න ඕනේ කාබෝහයිඩ්‍රේට්.
කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨය කියන එක. දැන් හාල් ගත්තාම එහෙමයි අපේ මිනිස්සු පුරුදුලා තියෙන්නේ. හොඳටම අර මේ කාහිනවල පොලිෂ් කරපු හාල් කන්නේ. ඒකට පොලිෂ් කරාම ඇත්තටම 90%කට කිට් වෙනවා තියෙන්නේ පිෂ්ඨය. හැබැයි මේ නියුට් කියන කොටස තමයි ඔය ක්‍රියාකාරී සංඝටක ඔක්කොම තියෙන්නේ. ඒක සත්තුන්ට දීලා අපි ඉතින් අර පිෂ්ඨය ටික ඔක්කොම කනවා. ඒක තමයි වෙන්නේ. දැන් අපි අපේ පරිශ්‍රමවලදී ලබාගත්තේ මේ නියුට්‍රෙන් ලබාගත්ත නිස්සාරණ තමයි විතරම පරිශ්‍රමවලදී යොදාගන්නේ. එතකොට දැන් මේ ඇල්ෆා ඇමයිලේස් කියන්නේ පිෂ්ඨයේ සීනි වලට ඇඟ ඇතුලේ පරිවර්තනය කරන ඇඟ ඇතුලේ තියෙන එන්සයිම් එක. ඇල්ෆා ඇමයිලේස් කියන්නේ ප්‍රධාන එන්සයිම් මේ පිෂ්ඨයේ සීනි වලට පරිවර්තනය කරනවා. එතකොට පිෂ්ඨයේ සීනි වලට පරිවර්තනය කරන වේගය අඩු කරන්න පුළුවන් නම් මේ රුධිරයේ සීනි එන්නේ හිමිනේ. එතකොට දියවැඩියා රෝගයක හරි දියවැඩියාව ඉදිරියට ඇතිවීමේ නැඹුරුතාවයක් තියෙන කෙනෙක් හරි එහෙම ඒ විදිය කෙනෙකුට මේක හොඳයි. මොකද රුධිරයේ සීනි එකතු වෙන්නේ හිමින්. දැන් අපි දියවැඩියාවට ගන්න බෙහෙත් කළා එක එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ එක එක විදිහට තමයි මේ දියවැඩියා රෝගේ පාලනය වෙන්නේ. හැබැයි එක විදිහක් තමයි මේ පිෂ්ඨයේ සීනි වලට පරිවර්තනය කරන එන්සයිම් වල ක්‍රියාකාරීත්වය අඩු කරන එක. එතකොට ප්‍රධාන එන්සයිමයක් තමයි මේ ඇල්ෆා ඇමයිලේස් කියන්නේ. අපි බොන බෙහෙත් වල මේ ගුණය තියෙනවා. දැන් අපි බලමු මේ පිෂ්ඨයේ සීනි වලට පරිවර්තනය කරන මේ ඇල්ෆා ඇමයිලේස් කියන එන්සයිමේ ක්‍රියාකාරීත්වය අඩු කරන්න පුළුවන් මේ පාරම්පරික සහල් වලින් ලබාගත් නිස්සාරණ වලට කියන එක. එතකොට අපිට පේනවා අපි ඇත්තටම පරිශ්‍රණ සඳහා පාරම්පරික සහල් 23ක් අපි යොදාගත්තා. ඒ අපිට ඒ වෙන්න ඕනේ 23ම මේ පරිශ්‍රණයට පාලනය කරා. එතකොට අපිට පේනවා රතු සහල් වල මේ ගුණය ඉතා ඉහළ විදිහට තියෙනවා සුදු සහල් වලට සාපේක්ෂව. ඒ කියන්නේ සමහර රතු සහල් 90%කටත් වැඩිය මේ එන්සයිමේ ක්‍රියාකාරීත්වය අඩු කරා. හැබැයි හැම සුදු සහලක්ම 30%කටත් වැඩිය අඩුවෙන් තමයි මේ ගුණය වෙන්නේ. හැබැයි රතු සහල් අතරත් ඉතාම පැහැදිලිව වෙනස්කම් දැක්කා. එතකොට මෙන්න මේ කියන සහල් වර්ග හතර තමයි ඒ ගුණය වැඩිම තිබ්බේ මසුරන් සුදු හින්නටි දික්ටි සහ පොඩ හින්නටි කියන හතර. එතකොට දැන් මේ ප්‍රෝටීන ග්ලයිකේෂන් ප්‍රතික්‍රියාව ගැන ඉතා සරලව මම කියන්න කැමතියි. දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ රුධිරයේ සීනි සාන්ද්‍රණය වැඩි වෙන එකම නෙවෙයි මේ දියවැඩියා රෝගේ කියන ප්‍රශ්නේ. ඊටත් වැඩි ප්‍රශ්නේ මේ සීනි වැඩි වෙනකොට සීනි සහ ප්‍රෝටීන අතර ප්‍රතික්‍රියාව. දැන් සෛලවල තියෙන ප්‍රෝටීන් සීනිත් එක්ක ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාව ඉතාම සංකීර්ණ ප්‍රතික්‍රියාව. මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම වුණාම ඇත්තටම මේ ප්‍රතික්‍රියාව මිලාන් ප්‍රතික්‍රියාව කියලා තමයි මුලින්ම මේ මිලාන් කියන විද්‍යාඥයා හොයාගත්තේ ප්‍රංශ විද්‍යාඥයෙක්. ඒක හැබැයි ඒක මුලින්ම මේ ශරීරය තුල සිදුවෙනවා කියන එක විදිහට නෙවෙයි හොයාගත්තේ. දැන් කාබෝ ප්‍රෝටීන සහ සීනි වැඩිපුර තියෙන ආහාර අධික උෂ්ණත්වයට රත් කරනකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙනවා කියන එක හොයාගත්තේ මේ විද්‍යාඥයා. අපි දන්නවා දැන් ඔය පාන් ආශ්‍රිත නිෂ්පාදනවල උඩ ඔය මේ බ්‍රවුනින් රියැක්ෂන් ඇත්තට මේ කියන දුරු පාට එක හැදෙන්න හේතුව මේ මිලාඩ් කියන රියැක්ෂන් එක. හැබැයි මේ ප්‍රතික්‍රියාවම ඇතුළේ වෙනවා කියන එක හොයාගත්තේ දැනට අවුරුදු 40කට 50කට විතර කලින් මේ හීමොග්ලොබින් කියන ප්‍රෝටීන් එකේ වෙනවා කියන එක. ඒකයි මේ දැන් අපි ඔය දැන් වෛද්‍යවරයෙක් ළඟට ගියාම දියවැඩියාව සම්බන්ධව HbA1c ග්ලයිකේටඩ් හීමොග්ලොබින්ස් කියන ටෙස්ට් එක මෙන්න මේකට අදාළ පරීක්ෂණයක්. එතකොට මේ ප්‍රතික්‍රියාව ඇඟ ඇතුළේ වෙන්නේ අඩු උෂ්ණත්වයක. අපේ ශරීර උෂ්ණත්වයක. මම ඉස්සෙල්ලා කොයි එක ආහාරවල හොයාගත්තේ අධික උෂ්ණත්වයක. මේක හැබැයි මේ ප්‍රතික්‍රියාව ඉතා සෙමින් ඇඟ ඇතුළේ සිදු වෙනවා. ගොඩ කාලයක් ඒකයි මේ දියවැඩියාව ආශ්‍රිත දියවැඩියා රෝගීන්ගේ මේ දිගු කලක් තියෙන ඇඟ ඇතුලේ තියෙන ප්‍රෝටීන් වලට තමයි ගොඩාක් වෙලාට මේක එෆෙක්ට් වෙන්නේ. දැන් ඇස්වල තියෙන ඒවා එක්කෝ ඊටාම ක්‍රියාකාරී ඉන්ද්‍රියන් වකුගඩු ස්නායු සෛලයන් හෘද රෝග ඒක තමයි ඒකට හේතුව. දිගු කලක් තියෙන ප්‍රෝටීන් හරි ඊටාම ක්‍රියාකාරීත්වයෙන් වැඩි දැන් තමයි මේක ඊටාම නැඹුරු. ඒකයි මේ දියවැඩියාව ආශ්‍රිත අතුරුඵල ඇති වෙන ප්‍රධාන හේතුව. ඒකට හේතුව තමයි මේ ඇඩ්වාන්ස් ග්ලයිකේටඩ් එන්ඩ් ප්‍රොඩක්ට්ස් කියන මේ ප්‍රතික්‍රියාවේ අන්තිම ප්‍රතිඵලය ඇඟ ඇතුලේ සෑදීම. දැන් අපි බලමු මේ සහල් 23ම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ලබාගත් නිස්සාරණ වලට පුළුවන් මේ ප්‍රෝටීන සහ සීනි අතර තියෙන ප්‍රතික්‍රියාව වළක්වන්න කියන එක. එතකොට අපිට පෙවුනා මේ සහල් වර්ගයේ හතරෙම ඒ ගුණය ඉතාම හොඳට තියෙනවා. ඉතාම හොඳට තියෙනවා. ඇත්තටම අපි සාමාන්‍ය පරීක්ෂණයකදී අපි කියන රෙෆරන්ස් ඩ්‍රග් එකක් විදිහට මේ දියවැඩියාට දෙන බෙහෙතකුත් පාවිච්චි කරනවා. අපි ඒකට සාපේක්ෂව තමයි කියන්නේ මේක අඩුද වැඩිද. ඒකට ඒවටත් වැඩිය මේ සහල් වලින් ලබාගත් නිස්සාරණ වල මේ ගුණය තියෙනවා. එතකොට ඊළඟ වැදගත්ම දේ තමයි දැන් දියවැඩියා රෝගී ගත්තහම
මේ මම අර කිව්ව ප්‍රතික්‍රියා කොහොමද දිගටම සිදු වෙනවා අපි ඒක ගත්තා. ඒ වගේම තමයි අපි වයසට යනකොට මේක වෙනවා. නැචරල් ඒජින් වලදී මේක වෙනවා. එතකොට අපිට ඉතාලම කොහොමද මේ ග්ලයිකේටඩ් එන්ඩ් ප්‍රොඩක්ට්ස් කියන එක ඇඟ ඇතුළේ හැදිලා තියෙන්නේ. එතකොට ඒක ප්‍රත්‍යාවර්ත කරන්න පුළුවන්ද කියන එක ඉතාම වැදගත්. ඒ ප්‍රතික්‍රියා වළක්වන එක විතරක් නෙවෙයි හැදිච්ච ඒවා අනිත් පැත්තට ගෙනියන්න පුළුවන්ද කියන එකත් අපි බලන්න ඕනේ. එතකොට අපිට තේරුණා මේ සහල් වර්ග හතරේ ඒ ප්‍රතික්‍රියා වළක්වන්නත් පුළුවන් ඒක හැදිච්ච අනිත් පැත්තට ගෙනියන්නත් පුළුවන්. එතකොට ඉතාම වැදගත් මේ ගුණය. ඇත්තටම සහල් මං කෝ රටවල් 100ක විතර වගා කරනවා ලෝක ජනගහනයෙන් භාගයක විතර ප්‍රධාන ආහාරය විදිහට තියෙනවා. හැබැයි මේ පරිශ්‍රණ දෙකම අපි ලෝකෙට ප්‍රථම වාර්තා කරන්නේ අපේ ආයතනයේ අපි මුලින්ම වාර්තා කරේ ජර්නල් ඔෆ් සීරියල් සයන්ස් කියන්නේ මේ ධාන්‍ය සම්බන්ධව ලෝකයේ තියෙන ඉතාම වැදගත් ජර්නල් එකක්. අපි 2013 මේක පළ කරා. ඒතර අපේ හාල්වල මේ ගුණය මුලින්ම ලෝකෙට ප්‍රකාශ කරන්නේ අපේ මේ පාරම්පරික සහල්වල. එතකොට මේ ග්ලයිසීමික් දර්ශකය කියන එකක් කතා කරන්න ඕනේ. දැන් ග්ලයිසීමික් දර්ශකය කියන්නේ අපි මේ පිෂ්ඨයේ තියෙන ආහාරයක් අපි ගත්තාම කොහොමද මේ රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ යාම පෙන්වන දර්ශකයක්. ඒක සාමාන්‍ය එක්ක ග්ලූකෝස් වලට හරි එක්ක සුදු පාන් වලට සාපේක්ෂව තමයි කියන්නේ. කියන්නේ ග්ලූකෝස් 100ක් කියලා ගත්ත වෙලාවක අපේ ආහාරයේ ග්ලයිසීමික් දර්ශකය 100ට අඩුයි. හැබැයි සුදු පාන් 100ක් කියලා ගත්ත වෙලාවක සමානලට 100ට වැඩි වෙන්නත් පුළුවන්. මොකද සුදු පාන් වල ග්ලයිසීමික් දර්ශකය කියන්නේ ඊට වැඩි ඩයිජෙස්ට් වෙන ෆුඩ්ස් තියෙන පුරන්ද 100ට වැඩි වෙන්නත් පුළුවන්. සාමාන්‍ය ග්ලූකෝස් ගත්තොත් ග්ලූකෝස් වලට සාපේක්ෂව තමයි මෙයාගේ යන්නේ කියන්නේ. එතකොට 155ට අඩු ඒවා අඩු ග්ලයිසීමික් දර්ශකය 55යි 69 අතර ඒවා අතරමැදි 70ට වැඩි නම් වැඩි ග්ලයිසීමික් දර්ශකයක් කියලා තමයි කියන්නේ. එතකොට දියවැඩියා රෝගීන් ගත්තාම රුධිරයේ ඉක්මනට සීනි එන්න හොඳ නැහැ. එතකොට මේ අඩු ග්ලයිසීමික් දර්ශකයක් තියෙන ආහාර තමයි හොඳ. එතකොට දැන් මම කලින් කිව්ව කොහොමද හාල් වල සාමාන්‍ය 75ක් 80ක් විතර කාබෝහයිඩ්‍රේට් තියෙන්නේ. හැබැයි පොලිෂ් කරොත් එහෙම 90ක් විතරම තියෙන කාබෝහයිඩ්‍රේට්. දැන් ඒ විදිය තියෙන ආහාරයක අඩු ග්ලයිසීමික් දර්ශකයක් වෙන්න නම් ඒ වගේ ක්‍රියාකාරී සංඝටක අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. නැත්නම් අඩු ග්ලයිසීමික් දර්ශකයක් වීමේ නැඹුරුතාවය ඉතාම අඩුයි. දැන් ඒකෙන් පේන්නේ මේ අඩු ග්ලයිසීමික් දර්ශකයක් තියෙනවා නම් ඒව අනිවාර්යෙන් ක්‍රියාකාරී සංඝටක අඩංගු වෙන්න ඕනේ කියන එක. එතකොට අපි කරපු පරීක්ෂණවලදී අපිට පෙවුණා මේ සුදු හීනදී මසුරන් සහ දික්කේ කියන සහල් මේ අඩු ග්ලයිසීමික් දර්ශකයක් තියෙන විදිහට තමයි තියෙන්නේ. අනිත් සුදු පාන් වලට සාපේක්ෂව. ඉන්නේ දියවැඩියා රෝගීන්ට මේවා අනුභව කරන එක හොඳයි. හැබැයි වැදගත්ම දේ මේවා කන්න ඕනේ නියුඩ්ඩත් එක්ක. නියුඩ්ඩ අයින් කළා මේ අර ඇතුලේ ටික විතරක් කෑවට නම් මේ ಗುಣ හම්බෙන්නේ නැහැ. ඔය කියන සියලුම දේ ලබා ගන්න අපි නියුඩ්ඩත් එක්කයි කන්න ඕනේ. අපේ කුරුද්ද තියෙන නියුඩ්ඩ සතුන්ට දීලා ඒ ප්‍රෝටීනයි පිෂ්ඨය ටික විතරයි කන්නේ. එහෙම කෑවොත් නම් ඔය කියන ಗುಣ ගන්නත් බෑ කියන එක තාප හැදිලා කියන්න වෙනවා. දැන් ඊළඟට මේ කොලින් එස්ටරේස් එන්සයිම් වල ක්‍රියාකාරීත්වය මම එක සරලව කියන්න. දැන් දියවැඩියාව ගත්තහම type 1 සහ type 2 diabetes කියලා තමයි ඔයගොල්ලෝ අහලා ඇති. ඒ type 1 එකේදී වෙන්නේ ඉන්සියුලින් ඇඟ ඇතුලේ හැදෙන්නේම නැහැ. එතකොට අපි පිටින් ගන්න වෙනවා. type 2 කියන්නේ වැඩියෙන්ම කියන දියවැඩියාව. ඒ කියන්නේ 80ක් විතරම type 2 diabetes මේ වයසක අය කට්ටිය අතර තමයි වැඩිපුරම ප්‍රචලිත. හැබැයි මේ type 3 diabetes කියන එක මේ ඉතාම මෑත කාලයක තමයි මේ පළ වුණේ. ඒ කියන්නේ දැන් අපි දන්න සමහර neurological diseases වගේ Alzheimer's වගේ මේ choline esterase කියන එන්සයිම් වල ක්‍රියාකාරීත්වය වෙනස්කම් වෙනවා. හැබැයි මේ choline esterase කියන එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට මේ ඉන්සියුලින් කියන හෝමෝනයේ සම්බන්ධයක් තියෙනවා කියන එක ඒ කියන්නේ ඉන්සියුලින් හැදෙන්න ඒකේ සෙන්සිටිවිටි එක දෙකටම බලපානවා. කියන්නේ type 1 එකේ type 2 කියන දියවැඩියාව දෙකේම සංකලනයක් මේ අවස්ථාවේ ඇති වෙනවා කියන එක මේ ළඟදී තමයි පැහැදිලි කරේ. ඒකින්ද ඒක type 3 diabetes කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි අපි ඒ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට මේ සහල් වලින් ලබාගත් නිස්සාරණ කොහොමද වැඩ කරන්නේ කියලා බැලුවා. ඒකට අපිට පේනවා මේ සහල් වර්ග හතරම ඒ එන්සයිම් වල ක්‍රියාකාරීත්වය අඩු කරන්නත් පුළුවන්. එතකොට වැදගත්ම දේ මේ සහල් type 1, type 2 සහ type 3 කියන ඩයබටිස් තුනටම යොදා ගන්න පුළුවන් කියන. එතකොට ඒ විදිහට ලෝකයේ මෙහෙම මේ හාල් මේ ඔක්කොම හොඳයි කියන තාම මේ විද්‍යාත්මක පත්‍රිකා නැහැ. අපි දැන් ඒක තමයි ළඟදී මේ කල කරන්න ඉන්නේ. අපේ සහල් අන්න ඒ විදිහේ ඉතාම හොඳ ගුණ තියනවා කියන එක. දැන් අපි මීයන්ට
කාරණාත් ලබා දුන්නේ. දැන් ඉස්සෙල්ලා ඔක්කොම කියන පර්යේෂණාගාරය තුල සිදු කරපු ඒවා අපි ඊට පස්සේ මීයන්ට දීලා ඊට පස්සේ මිනිසුන්ට දීලා පර්යේෂණ කරන්න ඕනේ. අපි මිනිසුන්ට දීලා මේක මේ විදිහට වැඩ කරනවා කියන එක. අපි මීයන්ගේ මේ පරීක්ෂණ සිදු කරා. එතකොටත් අපිට තේරුණා දැන් මේක ඔයගලන්ට පේන්නේ නැති. දැන් මේ නිල් පාට වක්‍රයෙන් පේන්නේ අපි පිෂ්ඨයේ දුන්නාම කොහොමද මේ මීයන්ගේ රුධිරේ සීනි සාන්ද්‍රණය වෙනස් වෙන්නේ කියන එක. හැබැයි මේ රෝස පාට ලයින් එකෙන් පේන්නේ මේ පිෂ්ඨය සමග මේ මසුරන් කියන සහල් ප්‍රභේදයේ නිස්සාරණ දුන්නාම කොහොමද මේ මීයන්ගේ රුධිරේ සීනි සාන්ද්‍රණය වෙනස් වෙන්නේ කියන එක. ඔයගලන්ට පේනවා ඉතින් තාම හොඳට මේ සීනි ලෙවල් එක පාලනය කරනවා කියන එක. ඒක ගැන තමයි දියවැඩියාව සම්බන්ධව සිදු කරපු පරීක්ෂණ. ඔයගලන්ට පේනවා ඉතින් මේ සහල් ප්‍රභේදවල මේ දියවැඩියාව පාලනය සහ මඩ පැවැත්මට ඉතාම හොඳ ගතිගුණ තියෙනවා කියන එක. එතකොට පිළිකා රෝග සම්බන්ධව සිදු කරපු පරීක්ෂණ අපි මේ සම්බන්ධව සිදු කරපු පරීක්ෂණ ඇත්තටම සිදු කළේ මේ පාකිස්තානයේ University of Karachi විශ්වවිද්‍යාලයට අනුබද්ධ මේ ජාත්‍යන්තර ආයතනයක් International Center for Chemical and Biological Sciences කියන එක. ඒක මේ කියන්නේ මේ drug research institute එක. කියන්නේ මේ ස්වභාවයේ තියෙන දේවල් වලින් මේ බෙහෙත් සම්බන්ධව අලුත් දේවල් හොයාගන්න සිදු කරන ජාත්‍යන්තර ආයතනයක්. ඒකේ සහ ඇමරිකාවේ මේ අකාන්සාස් කියන විශ්වවිද්‍යාලවල තමයි මේ පරීක්ෂණ සිදු කරන්නේ. මොකද ලංකාවේ මේ පිළිකා රෝග සම්බන්ධව සිදු කරන්න තියෙන පහසුකම් තාම අඩුයි. එතකොට අපි මේ සහල්වල නියුටන් ලබාගත් නිස්සාරණ අපිට යොදාගත්ත මේ පරීක්ෂණ වලට අපි යොදාගත්තේ මිනිසුන්ගෙන් ලබාගත්ත පිළිකා සෛල. අපිට මේ පිළිකා සෛල පර්යේෂණාගාර තුල ගුණණය කරන්න පුළුවන්. අපිට පේන්නේ මේ පේජ් එක තියෙනවා. එහෙනම් අපිට පර්යේෂණාගාරය තුල මේ පිළිකා සෛල ගුණණය කළා මේ සහල් වලින් ලබාගත්ත නිස්සාරණ දැම්මහම අපිට තේරුණා මේ සහල් වර්ගවල පියයු පිළිකා, ආමාශය පිළිකා, ආහාර මාර්ග ආශ්‍රිත පිළිකා, පෙනහළු පිළිකා, ගර්භාෂය පිළිකා කියන ඒවා පාලනය කරන්න සුදුසු ක්‍රියාකාරී සංඝටක මේ වගේ තියෙනවා කියන එක. එතකොට අපි මුලින්ම මේ ක්‍රූඩ් එක කියන්නේ මුලින්ම ලබාගත්ත නිස්සාරණ යොදාගත්තේ. හැබැයි මේ නිස්සාරණ තව දුරටත් අපි ක්‍රියාකාරී සංඝටක තියෙන විදිහට වෙන් කරගෙන ගියා. එතකොට පේනවා මේ වෙන් කරගෙන යනකොට ඒ ඉස්සරහට තව දුරටත් ඒ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. කියන්නේ ඇක්ටිව් කම්පවුන්ඩ්ස් අපිට බෙහෙතක් දක්වා අයිසොලේට් කරගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ ලබාගත් නිස්සාරණ ප්‍රෝටීන් කියන එක එන්න තියෙන සම්භාවිතාව අඩුයි. හැබැයි දැන් තියෙන ට්‍රෙන්ඩ් එක තමයි මේ ප්‍රෝටීන්ස් වල සමහර ප්‍රෝටීන් අපි ප්‍රෝටීන් ඩයිජෙස්ට් කරාම ඇමයිනෝ ආම්ල දෙක තුනේ පොඩි කැලි එනවා පෙප්ටයිඩ්ස් ඒවට කියන බයෝඇක්ටිව් පෙප්ටයිඩ්ස් කියලා. ඒ පෙප්ටයිඩ්ස් වල තියෙන අපි මේ නිස්සාරණ ගත්තාම මේ නිස්සාරණේ 50% විතර තියෙන ප්‍රෝටීන්. ඒකට ඒක අයින් කරනවා. දැන් නියුටන් කියන්නේ මිනිස්සු අයින් කරන එකක්නේ. දැන් අපි නියුටන් ලබාගත්ත නිස්සාරණ වලින් එන ඉතුරු එකත් අන්තිමට ආයි බයි ප්‍රොඩක්ට්. ඒකට ඒකත් අයින් කරනවා. අපිට ඒකෙම පුළුවන් අපිට වෙන මොන හරි දෙයක් කරන්න කියන එක. එතකොට අපිට පේනවා ඒවත් මේ එන්සයිම් වලින් ඩයිජෙස්ට් කරගෙන යනකොට හැම වෙන පොඩි පෙප්ටයිඩ් වලටත් පුළුවන් මේ පිළිකා සෛල මරන්න කියන එක. එතකොට අපි ඉස්සරහට කරන පරීක්ෂණ වලදී තවදුරටත් මේවා ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. එතකොට ඉදුරු රෝග සම්බන්ධව කතා කළොත් මේ ඉදුරු රෝගී තත්ත්වයකදී වෙන දේ සරලව කිව්වොත් වෙන්නේ ගොඩාක් මේ රියැක්ටිව් රැඩිකල්ස් එකෙන් ක්‍රියාකාරී මුක්ත කණ්ඩ කියන ඇඟේ තුල හැදෙනවා. එතකොට මේ ඒ වගේම මේ සයිටෝකයින්ස් කියන ඒවා ග්ලයිකෝප්‍රෝටීන්ස් මම ඔයගොල්ලෝ වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සුදු රුධිර සෛල වලින් තමයි මේවා හැදෙන්නේ. ඒවා හැදෙනකොට තමයි මේ සුදු රුධිර සෛල අතර සංනිවේදනය වෙන්නේ. එතකොට මේ අපි ඉදුරු රෝගී තත්ත්වයකදී අපි මේ රියැක්ටිව් රැඩිකල්ස් මේ ක්‍රියාකාරී මුක්ත කණ්ඩ හැදෙන එක පාලනය කරන්නත් ඕනේ. මේ සයිටෝකයින්ස් කියන එක හැදෙන එක පාලනය කරන්නත් ඕනේ. එතකොට දැන් මේ අලුත් විද්‍යාත්මක වර්ගීකරණය අනුව මේ ඉදුරු රෝග මේ සියලුම නොවන රෝග ඉදුරු රෝග කියලා තමයි වර්ගීකරණය වෙන්නේ. ඒ උදාහරණයක් විදිහට දැන් පිළිකා රෝගය ගත්තත් ඒ පිළිකා රෝග ඉක්කදී මේ රියැක්ටිව් රැඩිකල්ස් කියන කිතා විශාල හැදෙනවා සයිටෝකයින්ස් හැදෙන ඒ වගේ ගොඩාක් දේවල් වෙනවා. දියවැඩියාවදිත් එහෙම හෘද රෝග ස්නායු රෝග හැම දෙයකදීම ඕක වෙනවා. එතකොට මේ සියලුම නොවන රෝග මේ ඉන්ෆ්ලමේටරි ඩිසීසස් කියන එකට තමයි අලුත්ම විදිහට වර්ගීකරණය වෙන්නේ. එතකොට මේ අපිට මේ ඉදුරු රෝග ඉන්ෆ්ලමේෂන් කියන එක පාලනය කරන්න පුළුවන් නම් මේ සියලුම නොවන රෝග පාලනය කිරීමේ හැකියාව
හැකියාවක් තියෙනවා. ඒකයි වැදගත්කම. එතකොට අපි මේ ඉදුම් රෝග සම්බන්ධව සිදු කළ පරීක්ෂණවලදී අපි බැලුවා මේ ඉදුම් රෝගී තත්ත්වයකදී මේ අපේ නිස්සාරණ වලට පුළුවන් මේ ක්‍රියාකාරී මුක්ත මණ්ඩලක උදාසීන කරන්න ඒ වගේම මේ හැදෙන සයිටෝකයින්ස් අඩු කරන්න පුළුවන් ද කියන එක ඇත්තට මේ ගොඩාක් සංකීර්ණ පරීක්ෂණ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක පිළිබඳව වැඩි විස්තර. හැබැයි මෙන්න මෙහෙමයි කරේ මිනිසුන්ගෙන් ලබාගත් රුධිරයේ විවිධ වූ පරීක්ෂණ ක්‍රම වලින් අපිට මේ සෛල වලට වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ සෛල වලට අපිට විවිධ රසායනික සංයෝග භාවිත කරලා අපිට උත්තේජනය කරන්න පුළුවන්. ඇත්තට මේ ඉන්ෆ්ලමේෂන් එකක් වෙනකොට වෙන දේ අපිට මේ පරීක්ෂණාගාරය තුළදී සිදු කරන්න පුළුවන්. එහෙම වෙලාවකට අපි නිස්සාරණ දාලා බැලුවා මේ රියැක්ටිව් රැඩිකල්ස් කියන ඒවා හදන එක අඩු කරන්න පුළුවන්ද කියන එක. සහ මේ සයිටෝකයින්ස් කියන කිව්වොත් එහෙනම් අපි ඒවට මේ සුදු රුධිර සෙල් ලයින්ස් කියනවා. ඒ මැක්‍රොෆේජ් වගේ සෙල් ලයින්ස් ඒ සෙල් ලයින්ස් පුළුවන් අපිට උත්තේජනය කරන්න මේ සයිටෝකයින්ස් හදන්න කියන පරීක්ෂණාගාර තුළදී. ඊට පස්සේ අපේ නිස්සාරණ දාලා බලන කොහොමද ඒවට මේ ප්‍රතික්‍රියා කරන්න කියන එක. මේ විදිහට පරීක්ෂණ ක්‍රමයක් අපි සිදු කළේ. එතකොට අපිට පෙවුණා මේ සහල් ಜಾති හතරෙම ඉතාම හොඳට මේ ගුණය තියෙන දැන් අපි දන්නවා බ්‍රූෆන් කියන ඉතාම ප්‍රසිද්ධ මේ non steroidal anti inflammatory drug කියන එක. හැබැයි ඒ drug එකට වැඩිය 10 ගුණයකටත් වැඩි සමහරවිට මේ වගේ තිබ්බ ක්‍රියාකාරීත්වය. ඒකට ඉතාම ක්‍රියාශීලී. ඇත්තට මේ පාකිස්තානයේ කරාචි විශ්වවිද්‍යාලයේ සමහර විද්‍යාඥයෝ පුදුමත් වුණා මේ සම්බන්ධව අපි කිව්වේ නෑ මේ අපි ලංකාවේ සහල් කියලා තමයි අපි මේ වගේ නිච්චෙත් මේ අනුමැතිය ඇතිව. එතකොට ඉතාම හොඳට පේනවා මේ ක්‍රියාකාරී සංඝටක වෙන් කරලා ඩ්‍රග් එකක් දක්වාම යන්න පුළුවන් කියන එකක් ඉතාම පේනවා. ඉතින් වැදගත්ම දේ නිකන් කෑවත් මිනිසුන්ට ඒ ගුණේ ඒ විදිහටම ලබා ගන්න පුළුවන්. හැබැයි නිවුටත් එක්කයි කන්න ඕනේ. මේ ඔක්කොම පරීක්ෂණ සිදු කරලා තියෙන නිවුටට කොහොමද නිවුට කියන්නේ අහක දාන දෙයක් මිනිස්සු. හැබැයි නිවුටත් එක්ක කෑවොත් හාල් ඔය කිනුන්න ලබා ගන්න පුළුවන්. එතකොට දැන් මම මේක කිව්වා ප්‍රතිඔක්සිකාරක ගුණ කතා කරත් එහෙම ඔක්සිකාරක ගුණ ඇති සංයෝග ඒ කියන්නේ රියැක්ටිව් රැඩිකල්ස් කියන ඒවා ඔක්සිජන් වලින් හැදෙන්නත් පුළුවන් නයිට්‍රජන් වලින් හැදෙන්නත් පුළුවන් ඒ විදිහ රැඩිකල්ස් ගොඩාක් තියෙනවා. හැබැයි ඒවා ඇඟ ඇතුලේ කොහොමද හැදෙනවා? අපේ ඇඟ ඇතුලේ තත්පරයකට මිලියන ගණන් ওই විදිහ දේවල් ඇඟ ඇතුලේ හැදෙනවා. හැබැයි මේ හැදෙන දේවල් අපිට ප්‍රයෝජනෙකුත් තියෙනවා. හැබැයි ගොඩාක් වැඩිමුත් මේක හොඳ නෑ. ඒ කියන්නේ ඇඟ ඇතුලේ හැදෙන මේ රියැක්ටිව් රැඩිකල්ස් උදාසීන කරීමේ හැකියාව අපේ ශරීරයේ තුලම තියෙනවා. ඒක එන්සයිම්ස් වලින් වෙන්නත් පුළුවන්. ඒක අපි කියන්නේ non enzymatic antioxidants අනිත් ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති සංයෝග. ඒවා සමහර ඒවා ඇඟ ඇතුලේ තියෙනවා, සමහර ඒවා අපි ආහාර වලින් ගන්න ඕන. එතකොට දැන් හැදෙන ප්‍රමාණය උදාසීන කරන්න පුළුවන් නම් මේ එන්සයිම් සහ ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන සංයෝග වලට එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක අර බැලන්ස් එකේ තියාගෙන ඉන්නවා. හැබැයි හැදෙන එක උදාසීන කිරීමට වැඩි අඩු වුණොත් මොකද වෙන්නේ? ඒක මේ බෝනෝන රෝගී තත්ත්වයන් ඇති වෙන්න හේතු වෙනවා. එතකොට මේ සියලුම බෝනෝන රෝගවලට මේ ඔක්සිකරණය කියන එක සම්බන්ධයි. එතකොට අපිට පුළුවන් නම් අපේ ආහාරවල තියෙන ඒවට මේ ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන ඒවා සංයෝග තියෙනවා නම් ඒවා ඇත්තටම ක්‍රියාකාරී වෙනවා. ඒවට පුළුවන් මේ බෝනෝන රෝග සැදීම පාලනය සහ මඩ පැවැත්වීම කියන දෙකට. එතකොට අපි බැලුවා මේ සහල් වලින් ලබාගත් නිස්සාරණ වල මේ ගුණ තියෙනවද කියන එක. එතකොට ඇත්තටම මේ කාර්මික තාක්ෂණික ආයතනයේ තමයි මේ ලංකාවේ තියෙන. එතන මේ සම්බන්ධව ගොඩාක් මේ මේවට කියන්නේ බයෝඇක්ටිව් ඇසේස් කියලා. මම දැන් ලෝකේ තියෙන දැනට තියෙන සියලුම මේ ප්‍රතිඔක්සිකාරක ගුණ සම්බන්ධව සිදු කරන පරීක්ෂණ අපි මේ කාර්මික තාක්ෂණික ආයතනය තුළ දැන් ස්ථාපිත කරලා තියෙන්නේ. අපිට මම දැන් ඇන්ටිඔක්සිඩන්ට් ඇක්ටිවිටි එකම අයින්ව තියෙන ඇසේස් 10ක් විතර. එතකොට අපි ඒ සියලුම ඇසේස් වලට මේ අපේ නිව්ටන් ලබාගත් නිස්සාරණ යොදාගත්තම අපිට පේනවා මේ සහල් ಜಾති හතරෙම ඔය කියන ගුණ ඉතාම හොඳට තියෙනවා කියන එක. එතකොට මේ ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යකඩ ජෛව සුලභතාවය කියන එක. ඇත්තට මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කළේ මම නෙවෙයි, අනිත් සියලුම පරීක්ෂණ කළේ මම. මේ සම්බන්ධව ඇත්තටම මේ ආයතනයේ මහා තාක්ෂණ අංශයේ වෙන පරීක්ෂණ දේශ පරීක්ෂණ නිලධාරීවරයෙක් තමයි කරේ. එයාගේ ආචාර්ය උපාධිය විදිහට මේ කොහොමද මේ අපේ පාපරික සහල් කොච්චරක් මේ අයන් සින්ක් වගේ වැදගත් මිනරල්ස් කියන දේවල් කෑවහම ඒකට කොහොමද අවශෝෂණය වෙන්නේ කියන එක. සරලව කියනවා නම් මේ අධ්‍යයනය කරපු සහල් වලින් මේ සහල් වල මේ යකඩ ප්‍රමාණය වැඩි. හැබැයි මේවා ඔක්කොම තියෙන්නේ නිවුට්. දැන් නිවුට් අයින් කරලා හොදට පොලිෂ් කරලා කෑවට ඕක එන්නේ නැහැ. එතකොට මේ දින ප්‍රමාණය
125ක් විතර තමයි තියෙන්නේ. 75ක් විතර අයින් වෙනවා. ඒකින්ද නියුඩත් එකයි කන්න ඕනේ. ඔය කියන ක්‍රියාකාරී සංඝටක සහ මේ මිනරල්ස් විටමින් කියන ඒවා ඔක්කොම ලබා ගන්න අපි හාල් කන්න ඕනේ. අපේ පාරම්පරික සහල් කන්න ඕනේ මේ නියුඩත් එක්ක. එතකොට දැන් මම කිව්වා දැන් කොච්චරම අපි මේ සහල් මේවා දියවැඩියාවට හොඳයි පිළිකා වලට හොඳයි ඉන්ෆ්ලමේටරි ඩිසීසස් වලට හොඳයි හැබැයි කොච්චර කිව්වත් මිනිස්සු කැමති වෙන්නේ ඒ වගේ භෞතික රසායනික සහ ඉන්ද්‍රිය ගෝචර ගුණාංග හොඳුනේ නැත්තම් එතකොට මේ භෞතික රසායනික සහ ඉන්ද්‍රිය ගෝචර ගුණාංග සම්බන්ධව සිදු කළ පර්යේෂණ අපි වෙනම පොතක් විදිහට පබ්ලිෂ් කරා මේ පොත ඔයගලන්ට අපේ ආයතනයෙන් ලබා ගන්නත් පුළුවන් ඒක සිංහල දෙමළ ඉංග්‍රීසි කියන තුනින්ම කියනවා. එතකොට මම එක සහල් ජාතියක් ගත්තාම මෙන්න මේ කරුණු තමයි ඒවයි තියෙන්නේ. මේ ශාස්ත්‍රීය විද්‍යාත්මක කරුණු ඒවා අතර සිදුවෙන මේ බෝම්බවල පර්යේෂණ ආයතනයේ ඒ වගේ ආස්සෑන පලිබෝධ ලෙඩ රෝග වලට කොහොමද ඔරොත්තු දෙන්නේ? ඒ වගේ පැහැීමේදී ගුණ භෞතික ගුණාංග එතකොට මේ ඇමයිලෝස් කියන්නේ භෞතික ගුණාංග දිග පාලන හැඩය ඔය විදිහේව කිසිමේ ගුණ දැන් අපි දන්න සමහර හාල් ඇලෙනවා සමහර ඒවා ඇලෙන්නේ දැන් අපි කන පුරුදු කරලා තින්නේ ඇලෙන්නේ නැති හාල් අතට ඒවා තමයි හොඳ මේ ඇමයිලෝස් කියන්නේ ස්ටාර්ච් වල කැලලා ඒක වැඩි වෙනකොට මේ ඇලෙන ගතිය අඩු වෙනවා. එතකොට ඒ ඇමයිලෝස් කියන සංඝටකේ වැඩි සහල් වල අඩු ග්ලයිසීමික් දර්ශකයක් තමයි එන්නේ. ඒතකොට ඒ විදිහේ සහල් තමයි හොඳ. ඒ විදිහ මේ පිසීමේදී සිදුවෙන ගුණාංග ඉන්ද්‍රිය ගෝචර ගුණාංග සුවඳ පෙනීම මෘදු බව ඔය විදිහ කියන ඒවා. ඒ වගේම දල සංයුතිය දැන් ප්‍රෝටීන් ගත්තම කොච්චරක් තියෙනවද මේ දේ ඒකේ තන්තු කොච්චරක් තියෙනවද අලු කාබෝහයිඩ්‍රේට් අපිට පෙවුන දැන් අපි ඇත්තටම අපේ මේ භෞතික රසායනික සහ ඉන්ද්‍රිය ගෝචර ගුණාංග වලදී අපි මේ අපේ දැනට වගා කරන හාලුත් මේ එකම සිදු කරගෙන ගියා. ඒතකොට අපිට ලැබුණ මේ ප්‍රෝටීන් කියන එක මේ දැනට තියෙන සහල් වලට වැඩිය ඇත්තටම වැඩි. සමහරවිට මේදියත් වැඩි. ඇමයිලෝස් කියන ඒවා වැඩි. එතකොට මේවා ඇත්තටම පෝෂණ ගුණයන්දී හොඳයි. තන්තු වැඩි වෙනකොට මේ දියවැඩියාව පාලනයට සුදුසුයි. අපේ මේ ලිපිඩ් ප්‍රොෆයිල් එක කොලෙස්ටරෝල් වගේ දේවල් පාලනය කරන්න හොඳයි. දැන් මේ විදිහේ දේවල් මේ පොතේ ඔක්කොම කියනවා. දැන් ෆොස්ෆරස් වෙන මිනරල්ස් වල කොහොමද ප්‍රතිඅක්ෂිකාරක ගුණ පොඩ්ඩක් තියෙනවා ඒක සේව් කරලා ආහාර තන්තු සමහර ඒවා අපි කරපියෝ තියෙනවා සමහර මේ පොත මුද්‍රණය කරනකොට ඔක්කොම මේ ආහාර ප්‍රභේදවල කරලා තිබෙන අපි කරපියෝ ඔක්කොම මේ පොතට අපි ඒකුලත් කරලා තිබේවා ඒ වගේම මේ පිස්ටේ ඩාර්වින්චන්ගේ ග්ලයිසීමික් දර්ශකය කරලා තියෙනවා අපි ඔක්කොම ඇතුළත් කරලා කාටද මේ පොතෙන් ඇත්තටම මම ගොඩාක් කරුණු ගන්නත් පුළුවන් ඒ පොත අපේ ආයතනයෙන් ඔයගලන්ට පිළිදි ගන්නත් පුළුවන් ඒ වගේම මේ සහල් ආශ්‍රිත නිෂ්පාදන ගත්තොත් ආහාර තාක්ෂණික අංශයේ මේ සහල් ආශ්‍රිත නිෂ්පාදනත් ගොඩාක් ඒවා කරලා තියෙනවා. ඒකට මේ පාරම්පරික සහල් නියුන්ට යොදාගෙන සහල් නියුන්ට දෙකම යොදාගෙන මේ ප්‍රෝටීන් යකට වැඩි මේ එක ආහාර ಜಾති බිස්කට් වගේ ඒවා හදලා තියෙනවා. ඒ වගේම 100% සහල් අන්තර්ගත පාන් බිස්කට් මෆින්ස් වෙනකුත් සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන නිරවුම් මේ නූඩල්ස් වගේ විදිහේ නිෂ්පාදන ඔක්කොම මේ අපේ ආහාර තාක්ෂණ ආයතනයෙන් කරලා තියෙනවා. ඒකට කාට හරි මේ සම්බන්ධව තාක්ෂණය ගන්න ඕන නම් අපේ ආයතනයෙන් ගන්න පුළුවන් කියන එකත් කියන්න ඕනේ. එතකොට දැන් මේ සිදු කරපු පර්යේෂණ වල ප්‍රතිඵල විදිහට උලන් පේන්නේ ඉතා විශාල ප්‍රමාණයක් අපි මේ විද්‍යාත්මක සංනිවේදනය කියන්නේ ජර්නල්ස් උයි කමියුනිකේෂන්ස් කියන දෙකම ජාත්‍යන්තර සහ අපේ රටේ තුල අපි පළ කරලා තියෙන ඉතා විශාල ප්‍රමාණයක් ඇත්තටම ඉතාලම ගොඩාක් අපි මේ අපේ පාරම්පරික සහල් වලට අපි අගයක් දීලා තියෙන එතකොට වෙන රටවල මිනිස්සුත් මේවා බලනවා අපේ සහල් හොඳයි කියන එක ඒ මිනිස්සුත් දැනගන්නවා. එතකොට අපේ සහල් වලට ඇත්තටම ලොකු වැලියු එකක් එනවා. ඒකට කොයි විදිහේ දේවල් ගැන තමයි අපි කාර්මික තාක්ෂණික ආයතනයේ දැන් අපි අවුරුදු 5-6ක් තිස්සේ මේ පාරම්පරික සහල් පිළිබඳ පෝෂණ සහ ඖෂධීය ගුණ පිළිබඳව සිදු කළ පර්යේෂණ. හැබැයි අපි මෙතනින් නවත්තන්නේ අපි ඉදිරියට දිගටම පර්යේෂණ කරනවා. දැන් මගේ ආචාර්ය උපාධියේදී තමයි හාල් ಜಾති 4ක් යොදාගෙන මේ ගැන වැඩි දුර කරේ. හැබැයි ඉස්සරහට තව දුරටත් මම දිගටම කරනවා මේ අනිත් සහල ගන්න ගොඩාක් කියනවා. සහට මේ 4ට වැඩිය තව ඊට වැඩිය ගුණ හොඳ තියෙන සහල් තියෙන්නත් පුළුවන්. ඒක අපි ඒවා ස්ක්‍රීන් කරන්න ඕනේ. කොහොමද වැඩියෙන් හොඳ කියන සහල් තෝරන්න ඕනේ. ඒ වගේම මේ සමහර කිව්ව ගති ගුණ ඇත්තටම අපිට මේ බෙහෙතක් දක්වා නිබඳවීමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා අපි දැනට කරන මේ ප්‍රොජෙක්ට්ස් වල ඇත්තටම ප්‍රොජෙක්ට්ස් දෙක තුනක්ම තියෙනවා මේ ක්‍රියාකාරී සංඝටක වෙන් කරන ඒවා.